And now, live at 8. අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමගින්. අද ඔබ හමු වන මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මහමැතිවරණයේ ජූනි 20 වෙනිදාත් පවත්වන්න බැහැ. මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. සුලිකුණාටුවේ බලපෑමට හසු වී තවත් නිවාස රැසකට හානි. මෙරට දීවරයන් 180ක් ඉන්දුනීසියාවට ගසාගෙන යයි. කොරෝනා පාලන නීති කැඩූ තවත් පිරිසකට වැඩවර්දී. කොටුවේ ගැටලුවට පත්තරෙන් ලැබුණු ක්ෂණික විසඳුම. ලෝපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 50 පණී. වර්තමානයේ උදා වී ඇති තත්ත්වයේ හේතුවෙන් ජූනි මාස 20 වෙනිදා මහමැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගික හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සමාජික නලින් අබේසේකරන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පසුගිය අප්‍රේල් 25 වනදා මහමැතිවරණය පැවැත්වීමට තීරණය කරනද රට තුළ පැවති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණ කොමිසම යලි තීරණය කළේ ලබන ජූනි 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීමටයි. කෙසේ වෙතත් මහමැතිවරණයේ ජූනි මාස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 7ක් ඉදිරිපත් වුණා. මේ කරුණු සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් කිහිපයක්ද ඉදිරිපත් වී තිබෙනවා. අදාළ පෙත්සම් සලකා බැලීම තෙවන දිනටත් අද සිදු කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ උත්සව සඳහා වෙන් කර ඇති ශාලාවේදී තමයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් සලකා බැලීමේ කටයුතු වල නිරත වුණේ. මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එහි සමාජික නලින් අබේසේකර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ දැනුම් දුන්නේ පවතින තත්ත්වය හමුවේ ලබන මාස 20 වනදා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි. ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නාම යෝජනා බාර ගැනීම ආරම්භ කිරීමෙන් පසුව කොවිඩ්-19 තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් අප්‍රේල් මාස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජූනි මාස 20 වනදා දක්වා කල් දැමීමට මැතිවරණ කොමිසමට සිදු වූ බව සඳහන් කළා. මාර්තු මාස 17, 18 සහ 19 යන දිනවල නාම යෝජනා බාර ගැනීම සම්බන්ධයෙන් මතභේදකාරී තත්ත්වයක් උද්ගතව තිබුණද එහි කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ. වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වර්තමානයේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල අඛණ්ඩව ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන බවත් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල රාත්‍රී කාලයේ ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන බවත් පෙන්වා දුන්නා. මෙම වාතාවරණය හමුවේ දැනට සැලසුම් කර තිබෙන පරිදි ජූනි මාස 20 වනදා ප්‍රායෝගිකව මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවයි මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අවධාරණය කර සිටියේ. මහමැතිවරණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ වලින් උපදෙස් ලබා ගැනීම අවශ්‍ය බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් ප්‍රකාශයට පත්වනතුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සඳහන් කළා. මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස එතැන් පටන් සති 10කින් පමණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයිද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කර සිටියා. ජූනි මාස 20 වෙනිදා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැනුම් දුන් අවස්ථාවේ නැගී සිටි පෙත්සම්කාර චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය දැනටමත් හිමි වී තිබෙන බැවින් ඔහු සිය පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව දන්වා සිටියා. එම කාරණා පිළිගත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවස්ථාව දුන්නා. මැතිවරණ කොමිසමේ සමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විසින් මාර්තු මාස 17, 18 සහ 19 යන දිනවල නාම යෝජනා පත්‍ර බාර ගැනීම නීති විරෝධී බව සඳහන් කළා.
පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව නාම යෝජනා පත්‍ර භාරගත හැක්කේ සාමාන්‍ය රාජකාරී කාර්යාල වේලාවන් වල පමණක් බව පෙන්වා දුන් නීතිඥ දේවේන්ද්‍ර මහතා රජයේ නිවාඩු දින වශයෙන් පත් කර තිබූ මාර්තු මාස 17, 18 සහ 19 යන දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි සඳහන් කර සිටියේ. මෙම අවස්ථාවේදී නීතිඥ හස්සික දේවේන්ද්‍ර ඇමතු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණ කොමිසමේ මතයද? එසේත් නැතිනම් ඔබගේ සේවාදායකයාගේ මතයද යන්න විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ හස්සික දේවේන්ද්‍ර මහතා අධිකරණයට දන්වා සිටියේ තමන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ තම සේවාදායකයාගේ මතය බවයි. එම ප්‍රකාශයට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් එම කොමිසමේ සමාජිකයෙකු විසින් මේ ආකාරයෙන් විවේචනය කරමින් කරුණු දැක්වීම අනුමත කළ නොහැකි බව සඳහන් කර සිටියා. ඊට පිළිතුරු දෙමින් නීතිඥ හස්සික දේවේන්ද්‍ර මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස තම සේවාදායකයා නම් කර තිබෙන බවයි. එබැවින් ඔහුගේ මතය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාවක් තිබිය යුතු බවත් පැවසුවා. ඉන් අනතුරුව මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව මාස 3ක් තුළ මැතිවරණය පැවැත්විය යුතු බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන තර්කයේ පදනම් විරහිත බව පැවසුවා. අධිකරණය හමුවට පැමිණ සිටින පෙත්සම්කරුවන්ගෙන් බහුතරයක් ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා පත්‍ර භාර දී තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ඔවුන් එසේ නාම යෝජනා පත්‍ර භාර දෙනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය නීත්‍යානුකූල බවට පිළිගෙන තිබෙන නිසා යයිද තර්ක කළා. ඒ අනුව පෙත්සම්කරුවන් අධිකරණය හමුවට පැමිණ තිබෙන්නේ යහපත් චේතනාවකින් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා මෙම පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන්නේ යහපත් චේතනාවකින් නොවන බව සඳහන් කළා. මේ අවස්ථාවේදී මම මැතිවරණ කොමිසමට ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුව 3/2 බලයක් ගන්න ලුහුබැඳ ඉන්න අවස්ථාවක මැතිවරණ කොමිසම මේ රටේ පුරවැසියන් වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරලා මේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව, මේ රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය ගැන හිතාමතා වගකීමෙන් කටයුතු කරන එක සම්බන්ධයෙන්ද මම මැතිවරණ කොමිසමට ස්තුතිවන්ත වෙනවා. මේ කියන ස්වරූපය අනුව මැතිවරණ කොමිසමේ මේ බෙදුණු ස්වභාවය සහ ඒ අය වැඩි බහුතර මතයට ඉඩ දීම නොපිළිගන්නා තත්ත්වයක් මත මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාප විශේෂයෙන්ම හූල් මහත්තයාගේ ක්‍රියාකලාපය අපි දැඩි පිළිකුල් ලෙස හෙලා දකිනවා. සමහර විට මේ කොරෝනා වසංගතය තුල කොළ එලියක් දැල්වෙන තුරු ඔය කියන ඊනියා පාර්ලිමේන්තුව වාරවසම් කරපු පාර්ලිමේන්තුව දිගටම තියාගන්න කරන උත්සාහයක්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මහමැතිවරණය පිළිබඳව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. කියන කතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අපි පිළිගැනීමට සූදානමින් ඉන්නවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. අපිව මුණ ගැහෙන ජනතාව අපෙන් අහනවා මැතිවරණ කොමිසම ඉන්නේ මැතිවරණ තියන්නද මැතිවරණ නොතියන්නද? ඒ හින්දා මේ මැතිවරණ කොමිසම මේ රටේ කිසියම් පුරවැසියෙක්ගේ ගැටලුවක් අද විසඳිලා නැත්නම් එය විසඳීමේ වගකීම මැතිවරණ කොමිසම බාර ගන්න ඕනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජූනි 2 වෙනිදාට පෙර පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. ඊට පස්සේ පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයේ විදිහට. අපි ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙසමක් මේ ඉදිරි දිනවල ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත. සහතික කොට කියන්නම් මේ මැතිවරණයෙන් අනතුරුව ලංකාවේ එක්සත් ජාතික පක්ෂය අතුරුදහන් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මිහිදන් වෙනවා. කොරෝනා පෙනිපෙනි නාම යෝජනා කැදෙව්වා. ආණ්ඩුවට 3-2 නෙවෙයි 113 ගන්නත් බෑ. මං අද කිව්වයි කියලා හිතේ තියාගන්න. ඕන්නම් ඒක ලොකෝට දාන්න. 113 ගන්න. මේ උන්නහැලා අනිත් පැත්තෙන් අධිකරණයට යනවා. මොකද අපිට මැතිවරණය තියන්න සුදුසු වාතාවරණයක් නැහැ. අර පැත්තෙන් කළුතර බෝධිය ගාවට ගිහිල්ලා පිකටින් කරනවා. රාජිතවලියට දෙන්න කිය. මේ බංකොලොත් වෙච්ච විපක්ෂයේ හරියට ඡන්දවලට ගෙනියන්න හදනවා කියන්නේ බල්ලෝ නාවන්න ගෙනියන්න වගේ. ආණ්ඩුව මෙතෙන්දි කියන්නේ මේ පක්ෂ දෙකට බෙදලා ඉන්නවා. ඒ නිසා දැන් මේ වෙලාව තමයි අපිට හොඳ වෙලාව අපි මැතිවරණේ තියලා මේක දිනා ගන්නට ඕන කියලා. මේවා මේ ගෝත්‍රික වැඩ. මේ ප්‍රශ්න තව 10 ගුණයකින් උග්‍රාතරපත් වෙනවා පාර්ලිමේන්තුව නැත්නම්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තුව නැතුව යන්න බෑ. අලුත් පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුව එක්ක තමයි වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා කාලේ නාස්ති කරන්නේ නැතුව පාර්ලිමේන්තුව කැඳවන්න. ජනතා පරමාධිපත්‍ය ස්ථාපනය කර පාර්ලිමේන්තුවට බය වෙන්න එපා. මේ රටේ මිනිස්සු ගැන හිතලා පාර්ලිමේන්තුව කැඳවන්න මුදල් අනුමත කරලා මිනිස්සුන්ට සහන ලබා දීමේ වගකීම අපි බාර ගන්නවා. රට අස්ථාවර කරන්න දෙන්න බෑ. පාර්ලිමේන්තුව කැඳවලා නැවත පරණ පාර්ලිමේන්තුව ස්ථාපිත කරලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදලා මේ රට ගෙනියනවට මේ රටේ මිනිස්සු කැමති නැහැ. නිසා තමයි අපි කිව්වේ පාර්ලිමේන්තු මැතිවරණය යම් පාලිත තත්වයක් යටතේ හරි තියන්න කියලා. ජනතාවට ඡන්දයන් මේ අවශ්‍ය වෙන ජනතාව ජීවත් කිරීමේ වැඩපිළිවෙලක්. වැඩට නැවත යන්න පුළුවන් කියලා ස්වරූපය ඇති වෙනකම් මොන ඡන්දයක්ද? කොරෝනා යුද පිටියක් තුල මිනිසුන්ගේ මලකඳන් උඩින් ජීවිත පූජා වලින් අපිට මේ කාරණය කරන්න බෑ කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරනවා. අපි ඡන්දයට බය නැහැ. මොනලාක ඡන්දයක් තියන්න. අපි විශ්වාස කරන දේ තමයි මේ රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් වෙනවා වගේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ආරක්ෂා කරන්න ඕනේ. එහෙමනම් මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් තමයි මැතිවරණයේ තියෙන එක. ඉතින් අපි විශ්වාස කරනවා වැඩි කල් යන්න කලින් අපිට මැතිවරණයකට යන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඒ උන්වහන්සේ වැඩ වාසය කරන ගල්කිස්ස ධර්මපාලාරාම මහා විහාරයේදී. එම හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා මැතිවරණයේ කල් දමන ලෙස විවිධ පාර්ශවයන් වෙතින් කරන ඉල්ලීම් සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අමරපුර නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් බැහැදකීමට පැමිණියා. එහිදී ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වුණා. අනතුරුව කොටුගොඩ ධම්මාවාස නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපතිතුමන්ට සෙත් පිරිත් සජ්ජායනය කර ආශිර්වාද කළා. මේ අතර අද දහවල් කාලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදුටුවා. එම හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්න කිහිපයකටද අගමැතිතුමා පිළිතුරු ලබා දුන්නා. අත්වශයෙන්ම ගාතුරට අපි දැනටම භාගයට ඇරලානේ තියෙන්නේ. ඔව්. දැන් පාසල් වල දරුවන් රැක ගැනීම අපේ වගකීමක්. ධර්ම පාසල් විශ්වවිද්‍යාලය අනිත් ඒවා දැනට ඇරලා වගේ. කන්තෝරුවක් ඇරලා 130ක් විතර සමහරයි 50 එනවා. ඒ මං හිතන්නේ දැන් අපි සුගා පාලනය කළා මේ නාවික හමුදාවේ ඇතුලේ තියෙන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක පාලනය කරගෙන ඉන්නේ. ඒකට දැන් ඡන්දේ කවද වගේ තියෙන්නේ? ඒක ඉතින් උසාවියෙන් තීන්දුව කරනවා. මේ උසාවියේ සමහරු තර්ක කරනවා අවුරුදු ගණන් පරක්කු කරමු කියලා. 70 ගණන් පරක්කු කරමු කියලා. ඉතින් ඒවා බොරු වැඩ. අතිවරණයක් කියන එක අවශ්‍යයිනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ රැකගන්න නැවත පරණ පාර්ලිමේන්තුවක් ගෙනල්ලා උස්කාපු පාර්ලිමේන්තුවක් දැන් බෑනේ. ඒක තමයි අපේ මතේ. ඒක පාර්ලිමේන්තුව නැතුව කරගෙන යන්න බෑනේ නේද සර්? ওই පාර්ලිමේන්තුව නැතුව ඉතින් මෙහෙම කරනවා කියලා මිනිස්සු බොහොම කැමතියි. මේ සියල්ලම පාර්ලිමේන්තුව නැතුව තමයි කෙරුණේ. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රාදේශීය සභාවයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ ජල බිල්පත් වලයි විදුලි බිල්පත් වලයි ප්‍රශ්නයක් තියෙනව නේද මේ වෙනකොට? අපි කියලා තියෙනවා යම් කිසි සාහනයක් සමහර අයට දෙන්න. දැන් මේ පාර මැතිවරණ කොන්සර්ට්සරයක් කියලා තියෙනවා 5000 දෙන්න එපා කියලා. මේ මාසේ කොහොම හරි දෙනවා. මේ මාසේ අපි කොහොම හරි දෙනවා. ඊළඟ මාසේ දෙන්න එපා කියලා තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. මැතිවරණ කොන්සර්ට්ස් කියන දේ තාන්න ඕන නෙවෙයි. අම්ෆන් සුලිකුණාටුවෙන් මෙරටට එල්ල වූ බලපෑම කෙමෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් අයහපත් කාලගුණ තත්ත්වය නිසා හටගත් ආපදා තත්ත්වයේ හේතුවෙන් මේ වන විට පවුල් 239ක පුද්ගලයන් 885ක් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. අම්ෆන් සුලිකුණාටුව හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා ඇදහැළුණු වර්ෂාව සහ සුළං තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට බලපෑම් එල්ල වුණා. ඒ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ නායාමේ අවදානම් ඇති ප්‍රදේශ 5ක ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ඊයේ නිකුත් කළ රතු නිවේදනයේ තවමත් වළංගු බව එම සංවිධානය පවසනවා. තවදුරටත් නායම් නිවේදනය වළංගු වෙනවා. දැනට ඊයේ දිනේදී පැවතුණු ගම් වතුර තත්ත්වය කළුගඟ ගින්ගඟ නිල්වලා ගඟේ බොහෝ සෙයින් අඩු වෙමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව වාර්තා කළ තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ දිනේදී වැඩි හානියක් සිදු වූ රත්නපුර දිස්ත්‍රික්කයේ බටුගෙදර ප්‍රදේශයේදී දියගිලි පුද්ගලයෙකු මිය ගියා.
අප වාර්තාකරු පැවසුවේ ඊයේ එම ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක් වූවන් ආරක්ෂිත ස්ථාන කරා අඟුලකින් රැගෙන යමින් සිටි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. අදාළ තරුණයා සහ තවත් කිහිප දෙනෙකු එක්ව ආපදාවට ලක් වූවන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන අවස්ථාවකදී අඟුල කැඩී යාමින් මෙම අනතුර සිදුව තිබෙනවා. මෙයා නැතුව නම් මට බෑ. මේ මගේ රත්තරන් ගොල්ල පුතු සාත්තේ අයියෝ මගේ රත්තරන් ගොල්ල දෙයිනේ. මේ අතර ඊයේ රත්නපුර දිස්ත්‍රික්කයේ දුනුතරගොඩ ඕපනායක ප්‍රදේශය ඇතුළු ප්‍රදේශවලට බලපෑ ගංවතුර හේතුවෙන් සිරවී සිටි පුද්ගලයන් බේරා ගැනීමට හමුදාව හා පොලිසිය කටයුතු කළ ආකාරයයි මේ. මේ අතර ඊයේ ජලගැලීම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ගොඩිගමුව බණ්ඩාරවත්ත මුස්ලිම් පල්ලිය මාවත බෝධිරාජ මාවත ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වූ අතර මේ වන විට එම ජලය බැස යමින් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ. රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැළුණු වර්ෂාවත් සමග ඊයේ දිනේදී බලංගොඩ නගරයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ අතර අප වාර්තාකරු පැවසුවේ මේ වන විට ජලය බැස ගොස් ඇති බවයි. මේ අතර ඊයේ දිනේ පුරා ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ගින්ගඟ පිටාර ගැලීම නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ජලයෙන් යට වූ නෙළුව උඩුගම, නෙළුව දෙල්ලව, නෙළුව ලංකාගම ඇතුළු ප්‍රදේශ රැසක ජලය මේ වන විට බැස යමින් පවතිනවා. කුඩාවැල්ල, ත්‍රිකුණාමලය සහ තංගල්ල වරාය වලින් මුහුදු ගිය බහුදින දීවර යාත්‍රා 30ක් අම්ෆන් සුලිකුණාටුව හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ ඉන්දුනීසියානු මුහුදු සීමාව දෙසට ගසාගෙන ගොස් තිබෙනවා. දීවර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගුවන් විදුලි නිලධාරී පද්මපී තිසේරා මහතා පැවසුවේ මේ වන විට අම්ෆන් සුලිකුණාටුවේ බලපෑම අඩුවීම හේතුවෙන් එම යාත්‍රාවල සිටි දීවරින් 180 දෙනෙකු පමණ ශ්‍රී ලංකාව දෙසට නිරුපද්‍රිතව යාත්‍රා කරමින් සිටින බවයි. දැන් තත්ත්වය යහපත් වෙමින් පවතින නිසා එම යාත්‍රා සියල්ල ලංකාව දෙසට පැමිණෙමින් තියෙනවා. නමුත් කිසිදු අන්තරක් වාර්තා වෙන්නේ නැහැ. මොකද යාත්‍රා සියල්ලම අප සමග පණිවිඩ හොමාරු කටයුතු සිදු කරමින් තමයි පැමිණෙන්නේ. මේ අතර අම්බලන්ගොඩ උස්මුදලාව ප්‍රදේශයේ මුහුදු වෙරළ ආශ්‍රිතව තිබූ සොහොන් භූමියක් සහ සංචාරක හෝටල් කිහිපයක ආරක්ෂිත ගල් වැටි මුහුදු ඛාදනයට ලක් වුණා. ඊයේ සිදු වූ හානිදායක තත්ත්වය තුළින් ගෙවල් 22කට පමණ අර්ධ වශයෙන් හානි සිදු වී තිබෙන බව ප්‍රාදේශීය ලේකම්තුමා වාර්තා කළා. ඒ අනුව එම නිවාස හිමියන් සඳහා රුපියල් 10000ක ආධාර මුදලත් ඒ වගේම තක්ෂේරු වටිනාකම අනුව අදාළ වන්දි මුදල් ගෙවීම සඳහා සියලු කටයුතු ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණය යටතේ දැනට සිදු කරමින් පවතිනවා. මේ අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සහ දියගල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයකින් ප්‍රධාන මාර්ගයට පස්කඳු පෙරලීමෙන් ගමනාගමනයට බාධා ඉල්ලූ අතර මේ වන විට ඒ යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග බගවන්තලාව ප්‍රදේශයේ එළවලු වගා ගොවිපලක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මේ අතර හැටන් සාමිමලී මාර්ගයේ මස්කෙලිය පොලිස් ස්ථානය අසල මාර්ගයක කොටසක් නා යාමට ලක්වන අයුරුයි මේ. නායගේ සානයට පහලින් නිවාස රැසක් පිහිටියද එම නිවාසවලට නායෑමෙන් කිසිදු හානියක් සිදු වී නොමැති බව අප වාර්තාකරු පැවසුවා. හැටන් සිට කාසල්රී ජලාශයට ජලය ගලා බසින දික්කොය පිටාර ගැලීමෙන් දික්කොය දරවල වත්තට පිවිසෙන පාලමක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා. තවද මධ්‍යම කඳුකරයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආගරපතන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවුල් 42ක් අවතැන්ව ඇතැයි ආගරපතන ප්‍රාදේශීය සභාව පවසනවා. මෙම අවතැන්නුවන්ගේ නිවෙස්වලට පස්කඳු කඩා වැටීමෙන් හා ජලගැලීම් වලින් හානි සිදුව තිබුණා. පසුගිය දින කිහිපය පුරාවට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ කොකුලේ ගඟ පිටාර ගැලීමෙන් බුලත් සිංහල ප්‍රදේශයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යට වුණා. බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ පරගොඩ ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුවුණා. හසලක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හඳගනාව මීපේ 6 කනුව මොරයාය හසලක කීන පැලසාදී ගම්මාන හරහා ඒ පසුරුවේ හමාගිය සුළඟකින් නිවාස 60කට පමණ හානි සිදුව තිබෙනවා. මේ අතර අම්ෆන් සුලිකුණාටුව මේ වන විට මුහුදින් ගොඩබිමට ඇතුළු වීම හේතුවෙන් බංග්ලාදේශයටත් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයටත් බලපෑම් එල්ල කරනු ඇති බව විදේශ මාධ්‍ය පවසනවා.
එතකොට දැන් මේකේ ඍජු බලපෑමක් කොහෙත්ම ලංකාවට නැහැ. ඒක පැහැදිලිව කියන්න වෙනවා. හැබැයි වක්‍ර බලපෑම තවදුරටත් තියෙනවා. මොකද හේතුව දිවයින හරහාමන සුළං රටාව ගත්තම තවදුරටත් නීති දිගාවෙන් හමන. එතකොට මේ තත්ත්වයට බොහෝ විට අර දිවයිනේ නීති දිග කොටසේ වැසි තත්ත්වයන් ඕනෑම අවස්ථාවක නිර්මාණය වෙනවා. හැබැයි පහුගිය දිනවලට සාපේක්ෂව අඩුවීමක් තමයි විශේෂයෙන්ම මේකේ තියෙන්නේ. රෝහල්වල සිටි තවත් COVID-19 රෝගීන් 15 දෙනෙකු අද සුවය ලබා පිටත්ව ගියා. මේ අතර ඊයේ දින තුල පමණක් රෝගීන් 35ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනේ 1000 ඉක්මවා ගියා. මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති COVID-19 රෝගීන් 1027 දෙනාගෙන් 434 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 7ක ප්‍රතිකාර ලබනවා. වාර්තා වූ රෝගීන්ගෙන් මේ වන විට සුවය ලබා නිවෙස් වෙත ගිය සංඛ්‍යාව 584ක්. තවත් පුද්ගලයන් 112 දෙනෙකු COVID-19 ආසාදිත බවට සැකපිට දිවයිනේ රෝහල් කිහිපයක පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. COVID-19 රෝගයේ වැළඳීමෙන් මිය ගිය සංඛ්‍යාව 9ක්. ඊයේ වාර්තා වූ COVID-19 රෝගීන් 35 දෙනාම නාවික හමුදා සමාජිකයන්. මවිසින් නිර්දේශ ලබා දීලා තියෙනවා නාවික හමුදාවට එම නිර්දේශ ඉතා තදින් ක්‍රියාත්මක කරන ලෙස. මේ අතර සිටිනවා නේවාසිකව ඉන්න පිරිස්, රාජකාරිවල ඉන්න පිරිස් සහ බැරැක්කවල සිටින පිරිස් ඒ ස්ථානයට අනුකූලව අවශ්‍ය පරිදි නිර්දේශ ලබා දීලා තියෙනවා. මේ කටයුතු එසේ සිදුවනවාද කියන එක පිළිබඳව අපගේ වසංගත විද්‍යාඥයින් විසින් දිගටම ඒ නිරීක්ෂණය කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. පහුගිය දින 18ක කාලය තුල සමාජයෙන් අපට කිසිම COVID-19 රෝගියෙක් වාර්තා වුණේ නැහැ. ඒ නිසා අපට යම් විදිහක සතුටු වෙන්නට පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ අතර අදත් දිවයිනේ සාන කිහිපයකදී PCR පරීක්ෂණ සිදු කෙරුණා. නවම නගරසභා බල ප්‍රදේශය තුළ මේ වෙනකොට පරීක්ෂණ 3097ක් සිදු කරලා තියෙනවා. අද පරීක්ෂණ 100ත් සමගම 3100 ඉක්මවනවා. මේ මාසේ දෙවනිදා ඉඳලා අද දක්වා ප්‍රජා සාම්පල වලින් අහඹුනියත් තෝරාගෙන ගත් පරීක්ෂණ වලින් එකම කොවිඩ් රෝගයක්වත් අපිට මේ වෙනතුරු වාර්තා වෙලා නැහැ. කොළඹ නගරයේ මේ වන විට විවෘත කිරීමට අවසර දී ඇති කොණ්ඩක් කපන ස්ථාන සහ රූපලාවන්‍යාගාර සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන්නේද පිළිබඳව අද පරීක්ෂා කෙරුණා. නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිත නොකළ පිටකොටුවේ කොණ්ඩක් කපන ස්ථානයක් වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. උදේට බඩු ටික ඔක්කොම ලෑස්තිලා අතුලත් අත්කල් ඔක්කොම කරලා බඩු ඔක්කොම ගෙනලා පෙන්නන්න ඕනේ. ඒක උදේට දැන් මහන්න ඕනේ. යාවක් කරලා මහන්න. නැත්තම් උසාවි දානවා. මේ අතර බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ කර්ණවැයමේකු සිය නිවස ආසන්න තාවකාලික කූඩාරමක සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතයෙන් තොරව කොණ්ඩා කැපීමේ නිරතව ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කළා. එහිදී අදාළ කර්ණවැයමයා සහ ඔහුගේ බිරිඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කර ඇති අතර ඒ අනුව එම ස්ථානයට පොලිසියද කැඳවීමට පියවර ගත්තා. රාජකාරියට ආව වුණාට ඒකට වෙලා දෙනවා. බඩගින්නට ඕන කෙනෙක් කෑ ගහන්න. බඩගින්නට කෑ ගහන්න තමු කෑ ගන්න වෙනම මේ රාජකාරියට නුසුනේ යන්න. පොඩි උන් කෑ ගහන්න බඩගින්නකට ඕන කෙනෙකුට ගෑනවා. ඒක ගාමසේ මහත්තයෙක් ඉන්නවා ප්‍රාශනික කාලේ ඉන්නවා ඒවට කියලා කියන්න ඕන. තමු ලෑස්ති යන පොලිසියට. තලවකැලේ ප්‍රදේශයේ අවසර නොමැතිව පවත්වාගෙන ගිය පෞද්ගලික උපකාරක පන්තියකට අද මුද්‍රා තැබුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට යන විට ගුරුවරුන් දෙදෙනෙකු සහ ළමුන් 14 දෙනෙකු සිට ඇති අතර අදාළ ගුරුවරුන් දෙදෙනා පන්තිය පවත්වාගෙන ගොස් ඇත්තේ කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් භාවිත නොකරයි. ඒ අනුව අදාළ ගුරුවරුන් සහ සිසුන් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. ගෙදරදී ඔයගලන් ස්වයං නිරෝධායනයට අපි ලක් කරනවා. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ උපදෙස් අනුව. හැබැයි ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙම නොකරොත් ඒකට ඔයගලන්ට අපි පොලිසියට දැනුම් දීලා ඔයගලන් නීති අනුකූල කටයුතු කරනවා. මේ අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ මරදාන සිට මීරිගම දක්වා ඇති සියලු දුම්රිය ස්ථාන අද විෂ බීජ හරණයට ලක් කළා. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත් වීමෙන් දුම්රිය ස්ථානවල ඇති සියලුම සෙනඟ ගැවසෙන ස්ථාන විෂ බීජ හරණයට ලක් කරනවා මරදාන සිට මීරිගම දක්වා වෙනකම්. ජනතාවට කිසිදු බයක් වෙන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් හොඳම ආකාරයට විෂ බීජ හරණයකට ලක් කරලා අපි තියෙන්නේ. මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරුණු විෂ බීජ හරණ වැඩපිළිවෙල මීරිගම දුම්රිය ස්ථානයේ දක්වා ක්‍රියාත්මක කළේ විශේෂ පර්යේෂණ දුම්රිය එන්ජිමක් යොදා ගනිමින්. මේ අතර COVID-19 පැතිර යාම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව කුවේට්ටි රැඳී සිටි පුද්ගලයන් 179 දෙනෙකු ඊයේ මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ අතර පිරිමි පුද්ගලයන් 122 දෙනෙක්, කාන්තාවන් 53 දෙනෙක් සහ ළමුන් 4 දෙනෙකුද වනවා. අප වාර්තාකරු පැවසුවේ ඉන් එක් කාන්තාවක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගම මූලික රුහලට ඇතුළත් කළ බවයි. අනෙක් සියලු දෙනා ත්‍රිකුණාමලේ සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. හෝමාගම දියගම තාක්ෂණික විද්‍යාපීඨයේ නිරෝධායනයට ලක් වූ 58 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර ඉන් පිටව ගියා. ඔවුන් කැනඩාව, එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් වලින් පැමිණි පිරිසක්.
මේ අනුව අද වන විට 10103 දෙනෙකු නිරෝධායන කටයුතු නිම වෙලා නිවෙස් බලා පිටත් කිරීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කරලා තිබෙනවා. මේ දක්වා පැමිණි අයවලුන්ගෙන් 3519 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 37ක් යටතේ තව දුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. මේ අතර බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු අද ආරම්භ කෙරුණා. එක්දින සේවා හැර අනිකුත් සේවා අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා. නාරයන් පිට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේද අද වැඩ ආරම්භ කෙරුණා. මේ අතර වතුපිටිවල මූලික රුහලි කාර්ය මණ්ඩලයේ අද විරෝධතාවක නිරත වුණා. ඒ ඔවුන්ට ලබා දී තිබූ ප්‍රවාහන සේවා අත්හිටු බව පවසමින්. පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලේ පවතින තත්ත්වය ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන මගින් අද පෙරවරුවේ අප සොයා බැලුවා. එහිදී අඩුපාඩු කිහිපයක් දැක ගැනීමට හැකි වූ අතර පත්තරේ වැඩසටහන මගින් පෙන්වා දුන් එම ගැටලුවලට ඉතා සුළු වේලාවකින් විසඳුම් ලබා දීමට බලධාරීන් පියවර ගත්තා. අයිබෝන් සුබ උදෑසනක් චන්දන ඔබ පිටකොටුව පැත්තේ රැඳී සිටින බවයි අපිට වාර්තා වෙන්නේ. ඔව් රංගන අයිබෝන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා මේ අපි මීට පෙරත් රංගන පිටකොටුව ප්‍රදේශයට ආවෙලා මේ ප්‍රධාන බස් නැවතුම් පොළට ආවා. මධ්‍යම බස් නැවතුම් පොළට ඉදින් මීට දින කිහිපයකට පෙර රංගන අපි මේ ප්‍රධාන බස් නැවතුම් පොළට එද්දී නම් මේ ආරක්ෂිත ක්‍රමවේදයන් ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි අයුරින් ක්‍රියාත්මක වුණා. මුලින්ම මම සඳහන් කරනවා මේ තියෙන්නේ අත සෝදන ජල කරාම. ඉතින් මෙම ස්ථානයේ අත පිරිසුදු කරගෙන යන්න කියලා තමයි ජනතාවගේ රංගන කනගාටු කාරණාවක්. සබන් නම් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ජනතාව ඉතින් අත පිරිසුදු කරගන්නෙත් නැහැ. ඇතැම් අය නම් මේ ජලයෙන් අත සෝදගෙන යනවා. නමුත් රංගන මේ ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සබන් යොදා අත් හොඳින් සෝදන්න ඕනේ. ඉතින් ඒ ක්‍රමවේදය නම් අද මේ පිටකොටුව බස් නැවතුම් පොළට ඇතුල් වෙන ජනතාවට ඒ අවශ්‍යතාවයන් සපුරා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් රංගන ඔන්න එවැනි තත්ත්වයක් තමයි මේ පිටකොටුව ප්‍රධාන බස් පොලේ දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ. බස් රථ සේවාවන් පිළිබඳව සහ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලෙහි ඇති වී තිබෙන ගැටලුව පිළිබඳව විශේෂ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු කිරීමට ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන පියවර ගත්තේ මෙලෙසින්. පළවෙනියටම කියන්න ඕන බස් රථ ධාවනයට ඊයේ දිනේ ප්‍රතිවුණු සාකච්ඡාවේදී තවසර ලැබුණේ පළාත් මට්ටමේ. ඒ කියන්නේ තෝරාගත් ඒ කියන්නේ අධි අවදානම් සහ අවදානම් ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල පළාත තුල ධාවනයේ පමණ. මාත් දැන් කිව්වා ඒ ගැන. මේ සමහර මාධ්‍යවල ඇත්තටම වැරදි විදිහට ඒ කියන තිබුණ පුවත්පත්වල දැන් ඔබ කිව්ව කොටුව පිටකොටුව ප්‍රදේශවල අශ්ව ධාවනයට අපිට අවසර දීලා නැහැ. මොකද අපි සියලු තීන්දුව ගන්නේ සෞඛ්‍යාංශ දෙන උපදෙස් අනුව. ස්වර්ණවාහිනී පත්තරෙන් යමක් ඉදිරිපත් කළ සැනින් ප්‍රතිචාර ලැබෙන හැටි අපි ඇමතුමාට ඒ පිළිබඳව ප්‍රණාමය පළ කළා. දැන් අපි මොහොතකට කලින් සඳහන් කළා පිටකොටුව බස් නැවතුමේ ජලකරාම තබා තිබෙන ස්ථානයේ සබන් හෝ දියර වර්ගයක් නැහැ කියලා විනාඩි කිහිපයක් ගත වුණේ. චන්දන මොකද තත්ත්වය ඔතන? ඔව් රංගන යලි සම්බන්ධන ඇත්තරම බලන්න පත්තරේ වැඩසටහන මොනතරම් හොඳින් ඔබත් ඒ කටයුත්ත කරනවා. ඉතින් ස්වර්ණවාහිනී වගකිව යුතු මාධ්‍යයක් විදිහට මේ සියලු දේවල් කරන මේ හැම දෙයක්ම කරන්නේ අපේ රටේ ජනතාව වෙනුවෙන්. රංගන ඉතින් අපි පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලෙන් ගියේ නැහැ. ඒ විසඳුමක් දීලම තමයි යන්නේ. ඔබ සඳහන් කර පරිදි විශේෂ අමාත්‍යතුමන් සම්බන්ධ කරගත්තා. එතුමාණන්ගේ අවධානය යොමු වුණා. බොහෝ පිරිසක් කතා බහ කරා. ඉතින් පිටකොටුව බස් නැවතුම් පොළට සබන් නැහැ. දියර වර්ගයක් නැහැ. අත් සෝදන්න. ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ඔබට පේනවා ඇති මේ මොහොත වන විටම ඔන්න සබන් ගෙනල්ලා ඒ බන්ධම බස් නැවතුම් පොළට පැමිණෙන ජනතාවගේ අත සෝද ගන්න පිරිසිදු කරගන්න සබන් යොදන ආකාරය. ඔන්න ඔයයි රංගන විය යුත්තේ. කිව් සැනින් ඒ අඩුපාඩු සොයා බලා ක්‍රියාත්මක වුණා කිට ඒගලන්ට බොහොම ස්තුතියි කියලා කියන්නේ. COVID-19 පාලනයට පියවර ගැනීමත් සමග අපේ රටේ සියලු සිනමා ශාලාද වසා දැමීමට පියවර ගැනුණා. ඉදිරියේදී සිනමා ශාලා විවෘත කිරීමත් සමග ප්‍රේක්ෂකයින්ට ඉහළම සෞඛ්‍ය ආරක්ෂාවක් ලබා දෙන සිනමා ශාලා පද්ධතියක් බවට සැවොයි සිනමා සමාගමේ සිනමා ශාලා මේ වන විට සූදානම් කර තිබෙනවා. ලාංකේය සිනමා රසිකයින්ට කවදත් ඉහළම පහසුකම් සමගින් අපේ රටේ මෙන්ම ලෝකයේ උසස්ම සිනමා රසය විඳීමට සැවොයි සිනමා සමාගමේ සිනමා ශාලාවලදී ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වුණා. ඒ අවස්ථාව දිගටම පවත්වාගෙන යාමට සැවොයි සමාගම සූදානම්. මේ වැල්ලවත්තේ සැවොයි සිනමා හල පළමුවෙන් විස විචාරණයට ලක් කරනු අයුරුයි.
අපි ලොකු වගකීමක් තියෙනවා. ප්‍රේක්ෂකයයි අපේ සේවකයෝ දෙන්නම තමයි අපේ මේන් ෆෝකස් එක. ඒගොල්ලන් නැතුව අපිට මේ ඔපරේෂන් එකක් දුවන්න බෑ. මුලින්ම අපි හිතන්නේ ඒගොල්ලන් ගැන. අපි ඔක්කොම කරන්නේ ඒගොල්ලන් වෙනුවෙන් තමයි. ආරක්ෂක අංශයයි සෞඛ්‍ය අංශයයි දෙගොල්ලෝකම දීලා තියෙන ගයිඩ්ලයින්ස් හැටියට තමයි අපි ඔක්කොම වැඩපිළිවෙල කරලා තියෙන්නේ. ප්‍රේක්ෂකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට සැවොයි සිනමා සමාගමේ සිනමා ශාලා මේ වන විට විස බීජාරණයට ලක් කර අවසන්. සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් පැමිණෙන අවස්ථාවේ සිටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මකයි. හැමදාමත් ලාංකේය ප්‍රේක්ෂක ඔබගේ සිනමා රසාස්වාදය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කළ සැවොයි සිනමා සමාගම මේ ඇතිවුණු තත්ත්වයෙන් අනතුරුව යළිත් ප්‍රේක්ෂක ඔබට සිනමා ශාලා විවෘත වීමෙන් අනතුරුව ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් නවීන තාක්ෂණයද උපයෝගී කර ගනිමින් විශේෂිත වැඩපිළිවෙලක් සකස් කිරීමටත් සූදානමින් සිටිනවා. සිනමා ශාලා විවෘත කිරීමෙන් පසු මෙලෙස දුරස්ථභාවය රඳවා ගනිමින් පවුල් හා පෞද්ගලික ලෙස අසුන් පැනවීමටත් කටයුතු සූදානම්. එම ආසනද නිරන්තරයෙන්ම විස බීජාරණයට ලක් කෙරෙනවා. වෙන කවුරුත් කරපු නැති දෙයක් තමයි මේ හැමෝටම මේ සේෆ් එන්වයරන්මන්ට් එකක් කරන එක. අපිට ලොකු වගකීමක් තියෙනවා මේ ලංකාවේ නම්බර් 1 සිනමා ඔපරේටර් හැටියට මේ වගේ හැමෝටම ආදර්ශයක් වෙලා සිනමා හෝල් හැමෝම මේ වගේ වැඩපිළිවෙලක් කරන එක තමයි හරි. හැමෝම ඒ කියන්නේ ප්‍රේක්ෂකයන් සහ සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේක අනිවාර්යයෙන් කරන්න ඕනේ කියලා අපි හිතනවා. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සිනමා ශාලාවේ අනිකුත් පහසුකම්ද මෙලෙස විස බීජාරණයට ලක් කෙරෙනවා. ඕගලන්ගේ ආරක්ෂක සාතිකයි පවුලේ හැමෝටම බය නැතුව අපිත් එක්කයි ෆිල්ම් එකක් බලන්න පුළුවන් සිනමා ඕපන් කරපු දවසේ ඉඳන්. ඒ අවසරය ලබා දුන් සැනින් සැවොයි සමාගමේ සිනමා ශාලා තුලදී යලිත් ලොව ඉහළම සිනමා රසය විඳින්නට ප්‍රේක්ෂක ඔබට අවසරයි. අපි ඔබට සතුටින් මතක් කර සිටිනවා ඉදිරියේදී සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයන්ට යලිත් පැමිණීම සඳහා අවස්ථාව ලබා දුන් සැනින් අපේ රටේ සියලුම සෞඛ්‍යංශය සහ ආරක්ෂකංශයේ සියලුම දෙනාට නොමිලේ චිත්‍රපට නැරඹීමේ අවස්ථාව ලබා දීම සඳහා සැවොයි සිනමා සමාගම සූදානමින් සිටිනවා. තවත් දේශීය පුවත් වෙතයි දැන් අවධානය. පාස්කුවරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි විමසීම අද දිනේත් සිදු වුණා. එහිදී අද සාක්ෂි ලබා දුන් කොළඹ කොටුව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ. ලලන්ත ප්‍රියදර්ශන කොමිෂන් සභාව නොමග යවන අයුරින් සාක්ෂි ලබා දීම පිළිබඳව කොමිෂන් සභාවේ අවධානයට යොමුව තිබෙනවා. කොමිෂන් සභාව හමුවේ අද ප්‍රථමයෙන් සාක්ෂි ලබා දුන්නේ කොළඹ කොටුව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ. ලලන්ත ප්‍රියදර්ශන මහතායි. ඔහු 2019 අප්‍රේල් මාස 20 වන දින කොළඹ කොටුව පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරීවරයා ලෙස කටයුතු කර තිබෙනවා. එහිදී කොමිෂන් සභාව ලලන්ත ප්‍රියදර්ශන මහතාගෙන් විමසා සිටියේ 2019 අප්‍රේල් මාස 20 වන දින කොටුව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් කුමාරසිංහ දුරකථන ඇමතුමක් කරා කිසියම් ප්‍රහාරයක් එල්ල වී හැකි බවත් එම නිසා අවශ්‍ය කටයුතු සලසන ලෙසටත් උපදෙස් ලබා දුන්නේ ද යන්නයි. එහිදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනුම් දුන් බවත් ප්‍රහාරය එල්ලවන දිනයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු නොකළ බවත් සාක්ෂිකරු සඳහන් කළා. කෙසේ වෙතත් ඔහු විසින් අදාළ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ තබා තිබූ සටහන් පරීක්ෂා කිරීමේදී ඒවායේ සඳහන් වූයේ අප්‍රේල් මාස 20 වන දින රාත්‍රී 11 සිට ඉදිරි කාලය ඇතුළත කිසියම් ප්‍රහාරයක් එල්ල වී හැකි බවට වන දුරකථන ඇමතුමක් ඔහුට ලැබුණු බවයි. නමුත් අදාළ සටහන්වල උද්ෘතයන් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමේදී 20 වන දින රාත්‍රී 11 සිට ප්‍රහාරයක් එල්ල වී හැකි යන කරුණ ඉවත් කර තිබුණා. ඒ අනුව කොමිෂන් සභාව නිගමනය කළේ ඊයේ දින සාක්ෂි ලබා දුන් කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ පැවසූ කරුණු වලට සමගාමීව සාක්ෂි ලබා දීමේ අරමුණින් ඔහු අදාළ කොටස හිතාමතා ඉවත් කර ඇති බවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර දින රාත්‍රී පිත්තලහන්දියේ මාර්ග රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනා නින්දේ පසු වූ බවට කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ මහතා ඊයේ කොමිෂන් සභාව හමුවේ ලබා දුන් සාක්ෂිය සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව සාක්ෂිකරුගෙන් විමසා සිටියා. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ පොලිස් ස්ථානාධිපතිවරයා එලෙස පැවසුවේ නම් එය නිවැරදි බව තමන් පිළිගන්නා බවයි. ත්‍රස්ස ප්‍රහාරයක් සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේදී සාක්ෂිකරු විසින් සාමාන්‍යයෙන් සිදු කළ යුතු රාජකාරීවලට අමතරව වෙනත් කිසිදු විශේෂ රාජකාරියක් සිදු කර නොමැති බව පෙනී යන බවයි සාක්ෂි මෙහෙ වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය පැවසුවේ. ලොව COVID-19 රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. මෙම වසංගත තත්වයෙන් ලොව මිලියන 60ක පුද්ගලයන් දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇති බව ලෝක බැංකුව දැනටමත් අනතුරු අඟවා තිබෙනවා. මේ අතර ආසාදිතයින් සංඛ්‍යාව වැඩිම රට ලෙස ඇමරිකාව හැඳින්වීම ගෞරවයට කාරණයක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඇමරිකාවේ වැඩි පිරිසක් COVID-19 පරීක්ෂණවලට ලක් කිරීම මින් ගම්‍ය වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. ලෝ COVID-19 රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන ඇමරිකාවේ ගත වූ දිනේදී රෝගීන් 20,260 දෙනෙකුද මරණ 1,574ක්ද වාර්තා වුණා. ඒ සමග ඇමරිකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 15,70,000කට අධිකයි. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ රෝගීන් හඳුනා ගැනීමට එරට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවා ඇති බවයි. එම පරීක්ෂණවල ගුණාත්මක භාවය ඉහළ යාම හේතුවෙන් රෝගීන් වාර්තා වන ප්‍රමාණයද ඉහළ ගොස් ඇතැයි ට්‍රම්ප් පවසනවා. ලෝ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරන දෙවන රට රුසියාවයි. ඊයේ නව රෝගීන් 9,263 දෙනෙකු එරටින් හමු වුණා. මේ වන විට රුසියාවේ සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ඇති අතර ඉන් 2,800කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා. බ්‍රසීලෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ මරණ 1,130ක් ලෙසයි. අසල්වෙස් ඉන්දියාවෙන් ඊයේ COVID-19 රෝගීන් 5,611කුත් මරණ 140කුත් වාර්තා වුණා. ඒ අනුව ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,06,000කටත් අධිකයි. ඉන්දියාවේ 3,300කට වැඩි පිරිසක් COVID-19 හේතුවෙන් මිය ගොස් තිබෙනවා. සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී සල්මන් ඛාන් සිය පුණ්‍යායතනය මගින් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට පියවර ගැනීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු තිබෙනවා. දිනකදී මෙලෙස ඔහු අත්‍යවශ්‍ය භාණ්ඩ මළු 1000ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන් අතරේ බෙදා හැරීම සිදු කරනවා. මීට සහෝදර නළු නිලයන්ද සහභාගී වී සිටිනු දක්නට ලැබුණා. මේ අතර COVID-19 වසංගතය සම්බන්ධයෙන් වන ගෝලීය ප්‍රතිචාර පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඊයේ අවසන් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරයට යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කෙරුණා. ඒ ඉදිරිපත් කළේ යුරෝපා සංගමය සහ එහි සමාජික රටවල් වන ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය ඇතුළු රටවල් 100කට අධික සංඛ්‍යාවක් විසින්. එම යෝජනාවට අනුව වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් වන ගෝලීය ප්‍රතිචාර පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජික රටවල් එකඟතාව පළ කර තිබෙනවා. මේ අතර COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුද්ගලයන් මිලියන 60ක් පමණ දරිද්‍රතාවයට ඇදවැටෙනු ඇති බව ලෝක බැංකුව අනතුරු අඟවනවා. ලොව COVID-19 රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවා ගියා. ඉන් 2% හෙවත් 46,000කට ආසන්න සංඛ්‍යාවක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල සඳහන්. COVID-19 හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,25,000 ඉක්මවා තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටින් අටට. රටවටින් අටට. ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය අද මාධ්‍යහමුවක් ඇඳවා තිබුණා. එහිදී ඔවුන් රජයේ සිය වැටුප් නොදන්වා කප්පාදු කර ඇති බවට චෝදනා කළා. ගුරුවරුන්ගේ වැටුපෙන් ගුරුවරුන්ට දැනුවත් කිරීමකින් තොරව කැමැත්ත විමසීමකින් තොරව බලහත්කාරයෙන් වැටුප් කපා ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා කලාප කීපයකම. අපිට ආරංචි වෙන විදිහට මහීයංගනය, තනමල්විල, ඒ වගේම පස්සර කියන අධ්‍යාපන කලාපවල වැටුප් ලේඛනයෙන් පවා ඒ ගුරුවරුන්ගේ නම් ඉවත් කරලා තියෙනවා කියලා තමයි තොරතුරු ලැබුණේ. COVID-19 වසංගත තත්ත්වය හමුවේ සිය වැටුප් අහිමි වූ පෞද්ගලිකංශයේ වැටුප් කප්පාදුවට ලක් වූ පිරිස් දෙවන පුරා පිහිටිකම්කරු කාර්යාලවලට පැමිණ අද ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළා. දහස් ගානක රැකියා අහිමි කිරීම සිදු කරලා තියෙනවා. මාර්තු වැටුප, අප්‍රේල් වැටුප නොගෙවපු ආයතන ගණනාවක් වාර්තා වෙලා සමහර ආයතන වැටුපෙන් තා විශාල ප්‍රමාණයක් කපා හැරලා දිනවා මේ තත්ත්වය ඉස්සර. මේ වෙනකොට මැයි මාසේ සහ ජුනි මාසේ මූලික වැටුපෙන් භාගයක් ගෙවන්න. අමාත්‍යවරයා සමහර වෘත්තීය සමිතිත් හාම්පුතුනුත් එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඉතාම බරපතල අසාධාරණ. අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන උපදේශක ලෙස පූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් පත් කර තිබෙනවා. එම තනතුරෙහි උන්වහන්සේ වැඩභාර ගැනීම අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදු කෙරුණා.
පිරිවෙන් අධ්‍යාපනය විනාශ වුණොත් සමස්ත අපේ භික්ෂු සමාජයේ පදනම අඩිතාලම අවසන් වෙනවා. ඒ නිසා ගරු අමාත්‍යමන් ශක්තිමත්ව මේ දුන් බලය විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ සහ අපි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ මේ තිබෙන අපේක්ෂා අනාගතයේ සාර්ථක කරගන්නට අවශ්‍ය ශක්තිය දිරිය බලය මේ උපදේශක තනතුර සඳහා විශේෂයෙන්ම මහා සංඝරත්නයේ චිරස්ථිතිය උදෙසා අපේ පිරිවෙන් ඒකකෙන් කළ හැකි හැම දෙයකම අපේ පිරිවෙන් අධ්‍යක්ෂක ගරු පූජනීය අපේ වටිනා පස්සෝමානන්ද හාමුදුරුවෝ ඇතුළු අපි එකතුව ඉෂ්ට කරන බව විශේෂයෙන් මේ වෙලාවේදී අපි ප්‍රතිඥා දෙනවා. අප අතට ඒ සමගින් සමුගන්නවා. මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සමරසිංහ. සුබ රාත්‍රියක්.